මතක දැන් අපි අවසාන දවසේ කතා කළේ මොනවද කියලා? අපි අවසානට කවද්ද ඒකලි කතා කළේ? ඊයේ බ්‍රහස්පතින්දානේ අපේ ක්ලාස් එක තිබුණේ. මොනවද කතා කළේ? මතක් කරන්න කවුරු හරි? මොනවද කතා කළේ අපි? මතකනේ? සුළඟ කතා කළා හොඳයි. අව සුළඟේ බලපෑම් ටික කතා කළා නේද? සුළඟේ හිතකර බලපෑම් අහිතකර බලපෑම් දෙකම කතා කළා. අපි මතකයේ විදිහට අපි දෙකම කතා කළා. නේද? right හොඳයි. ඒතර අපිට අද කතා කරන්න තියෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව. ඒ කියන්නේ අතරම ප්‍රධාන දේශගුණික සාධක පහෙන් අවසාන එක කතා කරන්න තියෙනවා. ඒක කතා කරලා ඉවර වෙලා අපිට පොඩ්ඩක් වාෂ්පීකරණය ගැන පොඩ්ඩක් කතා කරමු. ඊට අදාළ පොඩි විස්තර ටිකක් විශේෂයෙන් වාෂ්පීකරණය මැනීම සම්බන්ධව අපිට කතා කරන්න තියෙනවා. ඒ ටික කතා කරමු. right එන මාතෘකාව ලියා ගන්න පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාව. ඊයන මාතෘකාව සාපේක්ෂ ආර්ද්‍රතාව. බෝඩ් එකේ හැමෝටම පේනවද? සාපේක්ෂ ආර්ද්‍රතාව. එනවා නේද හැමෝටම? මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ අපි? relative humidity කියලා කියනවා. relative humidity. ඒක කියනවා අපි RH කියලා. එතකොට මේ ලියන්න මාතෘකාව සාපේක්ෂ ආර්ද්‍රතාව relative humidity කියලා. හරි දැන් අපි බලමු පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාව ගන්න තමයි කතා කරන්න තියෙන්නේ. නමුත් ඊට කලින් අපි මෙයාව විතරක් බලමු පොඩ්ඩක් නිකමට. හරි ලියන්න එපා මාතෘකාවක. මේක ලියා ගන්න වෙන මොකුත් ලියන්න එපා. බලමු පුතේ ආර්ද්‍රතාව. ආර්ද්‍රතාව කියන්නේ මොකක්ද? ආර්ද්‍රතාව කියන්නේ මොකක්ද? ආර්ද්‍රතාව කියන්නේ දැන් ඔයාලා දන්නවා පුතේ මේ වායුගෝලය ගත්තොත් නේද මේ තියෙන්නේ දැන් වාට බලක ඉස්සරහක් තියෙන්නේ නේ. ඒතර ඒ වායුගෝලය ගත්තාම ওই වායුගෝලයේ තියෙනවා පුතේ ජල වාෂ්ප. වායුගෝලයේ මොනවද තියෙන්නේ? ජල වාෂ්ප තියෙන. පැහැදිලිද? එතකොට මේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය තමයි අපි කියන්නේ ආර්ද්‍රතාව. වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. ඒ කියනවා ආර්ද්‍රතාව කියන්නේ. පැහැදිලිද? එතකොට මොකක්ද එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ? මොකක්ද සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ? සාපේක්ෂ ඒ කියන්නේ කොහේ හරි තියෙන ජල වාෂ්ප ප්‍රමාණයකට සාපේක්ෂව අපි කතා කරනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක් අපි ඔතන බලන්න පුතේ. හොඳට අහගන්න මේක. දැන් අපි හිතුවොත් වායුගෝලයන් පරිමාවක් මෙන්න වායුගෝලයන් පරිමාවක් අපි හිතනවා මේකට දාන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයක් තියනවා කියලා හිතමු. එහෙම තියෙනවනේ. නේ දැන් මේ බෝතලේ හිතන්න. මේ බෝතලේ දැන් මේ බෝතලෙට දාන්න පුළුවන් උපරිම ජල ප්‍රමාණයක් තියෙනවනේ. අපි දුම් ලීටර් 2ක් දාන්න පුළුවන් කියලා උපරිම වශයෙන් මේක ලීටර් 2ක් දාන්න පුළුවන් කියලා හිතන්න. නැත්නම් ලීටර් එකමාරක්. හැබැයි දැන් මේකේ එච්චර නැහැ. දැන් මේකේ තියෙන ඊට වඩා භාගයක් විතර. පැහැදිලිද? අන්න ඒ වගේ
වායුගෝලයේ මෙන්න මේ අපි සලකන පරිමාවක් තියෙනවා. ඒ පරිමාවට දාන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයක් තියෙනවා කියලා හිතමු. ඒක හිතන්න Vs කියලා. Vs දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය. හරි. ඒතර මේ වායුගෝලයේ මේ පරිමාව අපි කියනවා දැන් ජල වාෂ්ප වලින් සන්තුෂ්ටයි. ජල වාෂ්ප වලින් සන්තුෂ්ටයි. ආයේ චුට්ටක්වත් දාන්න බෑ පුතේ. දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය දාලා තියෙනවා. ඒ දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය. අපි හිතමු මේකේ ඇත්තටම තියෙනවා VA කියලා ප්‍රමාණය. ඇත්තටම මේකේ තියෙන ජල වාෂ්ප VA කියන ප්‍රමාණය. දාන්න පුළුවන් උපරිම ප්‍රමාණය VS කියන ප්‍රමාණය. එහෙනම් දැන් අපි බැලුවොත් දාන්න පුළුවන් උපරිම ප්‍රමාණයට සාපේක්ෂව දැනට තියෙන ප්‍රමාණයේ ප්‍රතිශතය. ඒ කියන්නේ පුතේ VA බෙදීම VS ගුණ කිරීම 100 කියන එකනේ. තේරුණාද? දාන්න පුළුවන් උපරිම ප්‍රමාණයට සාපේක්ෂව දැනට තියෙන ප්‍රමාණයේ ප්‍රතිශතය. මෙන්න මේකට තමයි කියන්නේ පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ. හැදෙලේද සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ. එහෙනම් අපි කොහොමද අර්ථ දක්වන්නේ? අපි කියනවා මෙහෙම. යම් නිශ්චිත උෂ්ණත්වයකදී වායුගෝලයේ යම් පරිමාවක් සන්තුෂ්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණයට සාපේක්ෂව යම් නිශ්චිත ඒ කියන්නේ මේක උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා. ඒකයි උෂ්ණත්වය කියලා අපි කියන්නේ. යම් නිශ්චිත උෂ්ණත්වයකදී වායුගෝලයේ යම් පරිමාවක් සන්තුෂ්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණයට සාපේක්ෂව එම උෂ්ණත්වයේදී ආයත උෂ්ණත්වය කියනකොට ඒ උෂ්ණත්වයමයි එතකොට එම උෂ්ණත්වයේදී එම වායු පරිමාවේ සත්‍ය වශයෙන් අන්තර්ගත ඇත්තටම තියෙන ජල වාෂ්ප ප්‍රමාණයේ ප්‍රතිශතයට අපි කියනවා මොකක් කියලාද? සාපේක්ෂ ආර්ද්‍රතාව කියලා. හැදෙයිද? ආර්ද්‍රතාව කියන්නේ නිකම්ම වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය කියලා කියනවා. හැදෙයිද? හැබැයි අපිට ඒක එහෙම හොයන්න බෑ පුතේ. හරි මේ වායුගෝලයේ මෙච්චර ජල වාෂ්ප ප්‍රමාණය තියෙනවා කියලා එහෙම හොයන්න බෑ. සාපේක්ෂ ආර්ද්‍රතාව කියන එක ඇත්තටම මිනුම් කරන්න බෑ අපිට. අඩු වැඩි වශයෙන් කතා කරන්න පුළුවන් දෙයක්. එහෙනම් අපි මිනුම් කරන්නේ මොකක්ද? සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ. මතක තියාගන්න. අපි උපකරණයක් භාවිත කරලා වායුගෝලයේ මේ ජල වාෂ්ප ප්‍රමාණය පිළිබඳව මිනුමක් ගන්නවා නම් මතක තියාගන්න මේ ගන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව. ඒ කියන්නේ ඒ වායුගෝලයට රඳවා ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණයෙන් දැනට කොච්චරක් පිරීලා තියෙනවද? තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් දැනට කොච්චරක් තියෙනවද? තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් දැනට කොච්චරක් තියෙනවද? ඔන්න ඕක තමයි අපි හොයන්නේ. ඒකට තමයි කියන්නේ කොහේ මොකද්ද? සාපේක්ෂ ආර්ද්‍රතාව. තේරුණා නේද? right. එහෙනම් අපි තියාගමු මේ විදිහට පටන් ගන්න නෝට් එක සටහන් කරගන්න පුතේ. ඉතින් මම මේක දීලා ඉන්නම්. දෙයන්න මේ විදිහට ආර්ද්‍රතාව යනු වායුගෝලයේ අඩංගු ආර්ද්‍රතාව යනු වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණයයි. වායුගෝලයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණයයි. දැන් ඔයා ගන්න වෙනම රූලකට දැන් ඉන්න පුතේ වෙනම රූලකට ලියන්න මේ විදිහට වෙන පාට පෑනකින් ලියුවත් කමක් නැහැ පුතේ. වෙන පාට පෑනකින් ලියාගත්තත් කමක් නැහැ. සාපේක්ෂ ආර්ද්‍රතාව යනු වෙනම පෑනකින් ලියුවත් කමක් නැහැ.
सापेक्ष आर्द्रतावे अणु सापेक्ष आर्द्रतावे अणु सापेक्ष आर्द्रतावे अणु यम निश्चित उष्णत्वයකදී यम निश्चित उष्णत्वයකදී यम निश्चित उष्णत्वයකදී वायुगोले यम निश्चित परिमाणक वायुगोले यम निश्चित परिमाणक वायुगोले यम निश्चित परिमाणक वायुगोले यम निश्चित परिमाणक संतृप्त किරීමට අවශ්‍ය संतृप्त किරීමට අවශ්‍ය संतृप्त किරීමට අවශ්‍ය संतृप्त किරීමට අවශ්‍ය जल वाष्प प्रमाणයට जल वाष्प प्रमाणයට जल वाष्प प्रमाणයට जल वाष्प प्रमाणයට सापेक्षव 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 एम उष्णत्वයේදී सापेक्षव एम उष्णत्वයේදී एम वायु परिमावे एम उष्णत्वयේදී एम वायु परिमावे एम वायु परिमावे सत्य वशයෙන් मैती सत्य वशයෙන් मैती सत्य वशයෙන් मैती जल वाष्प प्रमाणे प्रतिशतයයි जल वाष्प प्रमाणे प्रतिशतයයි सत्य वशයෙන් मैती जल वाष्प प्रमाणे प्रतिशतයයි जल वाष्प प्रमाणे प्रतिशतයයි බලන්න කතන්දරේ පැහැදිලිද කියලා කතන්දරේ පැහැදිලිද අපි මෙහෙම ලියමු දැන් යටින් ලියන්න පොතේ ලියන්න यागम අපි ටිකක් සමීකරණය ලියන්න තමයි යන්නේ නමුත් මම ටිකක් වෙනස් විදිහකට ඒක දෙන්නම් සංතෘප්ත කිරීමට අවශ්‍ය ලියා ගන්නකො සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණය पेनो ने तो जल वाष्प प्रमाणය Vs सत्य वशයෙන් ඇත්තේ सत्य वशයෙන් ඇත්තේ सत्य वशයෙන් ඇත්තේ जल वाष्प प्रमाणය जल वाष्प प्रमाणය VAද नाम කියලා ලියන්න VAද नाम කියලා යටින් ලියමු R සමානයි VA බෙදීම VS ගුණ කිරීම 100ට 100 කොටුවක් දාන්න
නේද? right. ඊළඟට ගන්න මාතෘකාව සාපේක්ෂාර්ථතාව මෙනීම. ගන්න මාතෘකාව සාපේක්ෂාර්ථතාව මෙනීම. සාපේක්ෂාර්ථතාව මෙනීම. යටින් ලියන්න මෙහෙම. යටින් ලියන්න සාපේක්ෂාර්ථතාව මෙනීමට සාපේක්ෂාර්ථතාව මෙනීමට සාපේක්ෂාර්ථතාව මෙනීමට පහත් සාපේක්ෂාර්ථතාව මෙනීමට පහත් ක්‍රම යොදාගත හැක. පහත් ක්‍රම යොදාගත හැක. පහත් ක්‍රම යොදාගත හැක. ඉස්සෙල්ලා ක්‍රම ටික ලියමු. ලියන්න පළවෙනි එක. තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානය. තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානය. දෙවෙනි එක ලියන්න. කේශ ආර්ද්‍රතාමානය. කේශ ආර්ද්‍රතාමානය. කේශ ආර්ද්‍රතාමානය. කේශ ආර්ද්‍රතාමානය. සමහර විට ඔයාලගේ ටියුට් එකේ මම කේශ ආර්ද්‍රතාමානය පැහැදිලි කරලා ඇති. සමහර විට තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානයක් තියෙනවද දන්නේ නැහැ. කෙසේ වෙතත් කේශ ආර්ද්‍රතාමානය ඇත්තටම අපි කතා කරන්නේ නැහැ මෙතනදී. මම විස්තරයක් ටියුට් එකේ දීලා තියෙනවා නම් අඩුම රූපයක් හරි දීලා තියෙනවා නම් ඔයාලා බලා ගන්න. නැත්නම් ඒත් අවශ්‍ය නැහැ. ඉතින් අපි කතා කරන්නේ තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානය භාවිත කරලා කොහොමද සාපේක්ෂාර්ථතාව හොයාගන්නේ කියන එක විතරයි. පැහැදිලිද? හරි. දැන් අපි ලියා ගන්න දැන් පොඩි අනුමාත්‍රකාවක් විදිහට මේ දෙක ලියලා ඉවර වෙලා තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානයේ භාවිතයෙන් මාත්‍රකාවක් විදිහට තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානයේ භාවිතයෙන් තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානයේ භාවිතයෙන් सापेक्ष आर्द्रताව සෙවීම. सापेक्ष आर्द्रताව සෙවීම. सापेक्ष आर्द्रताව සෙවීම. सापेक्ष आर्द्रताව සෙවීම. ඉතින් මම ඔයාලට පැහැදිලි කරන්නම් පුතේ තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානය කියන්නේ කොයි වගේ උපකරණයක්ද කියන එක. රූප සටහනක් අඳිමු. ඔයාලා අඳින්න එපා. ඉස්සර බලාගෙන ඉන්න. මේ තෙත්හා ඉන්න හොඳට මේ තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානය හදලා තියෙන්නේ පුතේ සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වමාන දෙකක් පාවිච්චි කරලා. මාට මතක ඇති නේද? වායුගෝලීය උෂ්ණත්වමාන වර්ගවල පළවෙනි එක අපි කතා කළේ සාමාන්‍ය උෂ්ණත්වමානයනේ. අන්න ඒ කියන සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වමාන දෙකක් අරන් තියෙනවා මේක. අන්න එකක් තියෙනවා. ඊළඟ එක අපි හිතමු මේ විදිහට ඔන්න තියෙනවා.
ඇතුලේද තුන්වෙනි විදිහට සාමාන්‍ය වායු ගෝලීය උෂ්ණත්ව මාන දෙකක් තියෙනවා. අපි හිතමු මේකේ අසදිය හරි මධ්‍ය සාගර දෙකේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. එන්න කේන්ද්‍ර ඛණ්ඩ මේක මම ටිකක් පල්ලෙහින් අඳින්නේ ඒකට හේතුවක් තියෙනවා ඉස්සරහට කියලා දෙන්නම් ඔයාලට දැනට මම පල්ලෙහින් අඳින්නම් වෙන්නේ පල්ලෙහින් කියන්නේ මේකේ මට්ටමට වඩා අඩු මට්ටමක ඇඳින්න ඊළඟට පුතේ මේකට මෙහෙම පොඩි රාමුවක් තියෙනවා නම් තියන්න බෑනේ ඔකේකට හයි කරලා තියන්න ඉතින් මෙහෙම රාමුවකට හයි කරලා තියෙනවා ඉතින් චිත්‍ර අඳින්න බෑ ඒක නිසා මම විදියට මම කොටස් ටික අඳින්නේ ආල ලස්සනට ඇඳගන්න ඇදලේද මේ දක්වා ඊට පස්සේ බලා ගන්න මේකේ තියෙනවා පුතේ මෙන්න මේක පොඩ්ඩක් කොහොම දැන් මේක තියෙන්නේ මෙහෙම මේක මෙහෙම තියෙනවා ඊට පස්සේ පොඩ්ඩක් මෙහෙම ඉස්සරහට පන්නලා වගේ කෑල්ලක් දෙනවා මේ වෙල් ලකුණු හැඩයට වගේ තමයි මේක එන්නේ පැත්තෙන් බලපුවා මෙහෙම තියෙන්නේ මෙහෙම තමයි උෂ්ණත්ව මාන තියෙන්නේ මෙන්න මේ විදිහට මේකේ ජල භාජනයක් වෙනවා ඒක මෙන්න මේක උඩ මොකක්ද තියෙන්නේ ඒ ජල භාජනයක් තියෙනවා ජල භාජනයක් තියලා තියෙනවා. අර මේකේ ආශ්‍රිත ජලය තමයි පුරවලා තියෙන්නේ. ඔන්න ආශ්‍රිත ජලයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ උෂ්ණත්වමානයේ බල්බයේ වටේට මේක බල්බේනේ පුතේ. බල්බේ වටේට රෙදි කෑල්ලක් ඔතනවා. හරිද? රෙදි කෑල්ලක් ඔතලා ඒ රෙදි කෑල්ලේ අනෙක් කෙළවර ගෙනල්ලා මෙන්න මේ විදිහට අර ජල භාජනයේ ගිල්වලා තියෙනවා. තේරුණා නේද ඒක? නැවත හදන්න ඕන මම මුලින් ඉඳලා කියනවා. ත්‍රිමේතේ හා වියලි බල්බ උෂ්ණත්වමානයේ සකස් වෙලා තියෙන පුතේ සාමාන්‍ය වායු ගෝලීය උෂ්ණත්වමාන දෙකක් පාවිච්චි කරනවා. එක උෂ්ණත්වමානයක බල්බේ වටේට රෙදි කෑල්ලක් ඔතලා, කැන්වස් රෙදි කෑල්ලක් ඔතලා. හරි. ඒ රෙදි කෑල්ලේ අනෙක් කෙළවර ගිහිල්ලා ආශ්‍රිත ජල භාජනයක නැත්නම් ආශ්‍රිත ජලය තුල ගිල්වලා තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ ආශ්‍රිත ජලය. මේ තියෙන්නේ ආශ්‍රිත ජලය. හරි. මේ තියෙන්නේ canvas රෙදි කඩ. canvas රෙදි කඩ. පැහැදිලි නේද පුතේ? හරි. කොට මෙන්න මෙහෙම කරලා තියෙන ඔය උෂ්ණත්වමානයේ තියෙන ඕකට නමක් දෙනවා පුතේ අපි මෙතනදී හෙඩ් බල්බ් උෂ්ණත්වමානය කියලා. උන්ට නමක් හදනවා අපි. උගේ බල්බේ වටේට රෙදි කෑල්ලක් කොටලා රෙදි කෑල්ල වතුරේ ගිල්ලලා තියෙනවා. දැන් එයා නිතර තෙත් වෙවි ඉන්නේ. අපි කියනවා හෙඩ් බල්බ් උෂ්ණත්වමානය. පැහැදිලිද? ඌට ඔහොම මුකුත් කරලා නැහැ. ඌට රෙදි අන්දලා නැහැ. ඌ නිකම්මයි ඉන්නේ. ඌට නමක් දෙනවා අපේ වියලි බල්බ උෂ්ණත්වමානය කියලා. වියලි බල්බ උෂ්ණත්වමානය. මොනවද එක තියාගන්න. වියලි බල්බ උෂ්ණත්වමානය කියලා අපි කියනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ දැන් මේ දෙන්නම සාමාන්‍ය උෂ්ණත්වමානනේ. ඔයා දන්නවා, ඔයා දැනගත යුතුයි, ඔයාට මතක තියෙන්න ඕන නැත්නම් පාඩම් කරන්න වහම සාමාන්‍ය වායු ගෝලීය උෂ්ණත්වමානයෙන් ඒ මොහොතේ පරිසර උෂ්ණත්වයනේ මැනලා දෙන්නේ. ඒ මොහොතේ පරිසර උෂ්ණත්වය මැනලා දෙන්නේ.
මේ පැහැදිලි වෙන්නේ නැද්ද? කැඩි කැඩි එනවද? ගෙදර ඉඳලා කරනකොට හොඳයි වගේ ටවුන් එකට ආපුවටම සිග්නල් නැහැ. ගෙදර හොඳයි. එකක් හරි සිග්නල් තියෙනවා. හරි. නැවත අහගන්න මෙතන නතර කරපු දැනින් පැහැදිලි කිරීම පටන් ගන්න. එතකොට මම ඔයාලට උගන්වලා තියෙනවා පොතේ සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වමාන වලින් හැම විටම දෙන්නේ ඒ වෙලාවේ පරිසර උෂ්ණත්වය. දැන් පරිසර උෂ්ණත්වය කීයද? එතකොට මෙන්න මේ රියලි බල්බ් උෂ්ණත්වමානය මගින් මේ අණුව අපි කියනවා පොතේ එයාගේ පාඨාංකය දැන් මේකනේ. මේක තමයි පාඨාංක. මේ පාඨාංකය වෙන්නේ දැන් පරිසර උෂ්ණත්වය කීයද කියන්නේ. දැන් හොඳට මතක තියාගන්න රියලි බල්බ් උෂ්ණත්වමාන පාඨාංකය සමානයි පරිසර උෂ්ණත්වය. එම වෙන්න ඕන මොකද එයා සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වමානයක් නිසා. හැබැයි මෙයාගේ උෂ්ණත්වය දැන් මෙයත් සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වමානයක්. එහෙනම් මෙයා පෙන්වන්න ඕනේ පොතේ පරිසර උෂ්ණත්වයෙන්. එම වෙන්න එපැයි. හැබැයි ඉතින් මෙයාගේ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. මෙයාට වඩා මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව අපි කියන්නේ මෙන්න මේ රෙදි කෑල්ල වාජනයෙන් ජලය උරා ගන්නවා. උරාගෙන උඩට වතුර එනවා. බල්බය ආසන්නයේදී පුතේ ජලය වාෂ්ප වෙලා යනවා. බල්බය ගාවට ආවට පස්සේ ජලය මොකද වෙන්නේ? ද්‍රව ජලය H2O ලික්විඩ් එක පරිවර්තනය වෙනවා H2O ගෑස් බවට. පැහැදිලිද? ඒතර මේකට තාපය අවශ්‍යයි. මේකට මොනවද අවශ්‍ය වෙන්නේ? තාපය අවශ්‍යයි. වතුර නේද? ද්‍රව ජලය ජල වාෂ්ප කරන්න අපි මොනවද දෙන්න ඕනේ? තාපය දෙන්න ඕන. අන්නේ තාපය උරා ගන්නවා කියන පුතේ මේ උෂ්ණත්වමාන බල්බය හාවට පරිසරයේ. ඒ උෂ්ණත්වමාන බල්බය හාවට පරිසරයේ උෂ්ණත්වය දැන් නැත්නම් ඒ තියෙන තාප ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. උෂ්ණත්වය කියන්නේ තාපය දක්වන මිනුම. එහෙනම් තියෙන තාප ප්‍රමාණය අඩු වෙනවා. උෂ්ණත්වයත් මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ නිසා අපි කියන පුතේ මෙන්න මේ පාඨාංකයේ පහළට වැටෙනවා. හරිද? එතකොට මෙන්න මේ බල්බේ වටා තියෙන ඒ ශුද්ධ පරිසරයේ තියෙනවනේ පුතේ. හරි? ඒ ශුද්ධ පරිසරය කියන්නේ යා වටා තියෙන සීමා සහිත පරිසරයේ තියෙන සීමිත කොටස තියෙනවා. අන්නේ සීමිත කොටස ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙනකල් ඒ සීමිත කොටසට දරා ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණය එනකල් මේ රෙදි කෑල්ලෙන් මොකද වෙන්නේ? ජලය පිට වෙනවා. හරි? ඒතර මේ අවට පරිසරයේ ජල වාෂ්ප වලින් සංතෘප්ත වුණාට පස්සේ තවදුරටත් ජලය පිට වෙන්නේ නැහැ. හරි? එතකොට තවදුරටත් පාඨාංකය පහළට වැටෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔයාගේ ඔළුවට දෙයක් එන්න ඕන මෙන්න මෙහෙම. බැරි වෙලාවත් හොඳට තේරුම් ගන්න. බැරි වෙලාවත් අපි මේ උපකරණයේ තියලා තියෙන පරිසරයේ ඒ පරිසරයට නැත්නම් ඒ වායුගෝලයට දරා ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණය දැනටමත් තියෙනවා නම් තේරුණාද මං කියන එක? අපි මේ උපකරණයේ ගිහිල්ලා තියෙනවා පුතේ යම් පරිසරයක ඒ පරිසරයේ දැනට ඒ පරිසරයට දරා ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණය තියෙනවා. හරි? උපරිම ජල වාෂ්ප ප්‍රමාණය තියෙනවා. ආයේ ජල වාෂ්ප එකතු වීමේ හැකියාවක් නැහැ. එහෙනම් මේ රෙදි කෑල්ලෙන් ජලය පිට වෙයිද? නෑනේ. රෙදි කෑල්ලෙන් ජලය පිට වෙන්න බෑ පුතේ. පරිසරයේ එයාට දරා ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණය තියෙනවා. හරිනේ. අපි කාලා කන්න පුළුවන් උපරිම ස්පුරුක්කාවටම කාලා දෙන අය කන්නේ නෑනේ. මේ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. එහෙනම් මෙයාගෙන් ජලය පිට වෙන්නේ නැත්නම් මේ බල්බයෙන් සහ අවට පරිසරයෙන් තාපය උරා ගැනීමක් සිද්ධ වෙයිද? නෑ, සිද්ධ වෙන්නේ නෑ නේද? එහෙනම් පාඨාංකේ පල්ලහැට වැටෙයිද? පාඨාංකේ පහළට වැටෙන්නේ නෑ. එහෙනම් මුන් දෙන්න මොකද වෙන්නේ? සමාන වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. මේ උපකරණයේ ජල වාෂ්ප වලින් සංතෘප්ත පරිසරයක් තුල තිබ්බොත් අපි ජල වාෂ්ප වලින් සංතෘප්ත පරිසරයක් තුල තිබ්බොත් මේ පාඨාංක දෙක වෙනස් වෙන්නේ නැහැ. දෙන්නම එකම පාඨාංකයක් වෙන්නවා.
ඒ හැර ඊට වඩා ජල වාෂ්ප ප්‍රමාණය අඩු අවස්ථාවක අපි තිබ්බොත් අනිවාර්යෙන් මේ පාඨාංගය පහළට ගිහිල්ලා මේ දෙන්න අතර වෙනසක් වෙනවා. එතකොට අපි කරන්නේ මේ පාඨාංගය මැනගන්නවා මෙතනින් මේ පාඨාංගය මේ පැත්තෙන් මැනගෙන ඊට පස්සේ උන් දෙන්නගේ වෙනස හොයනවා. ඔන්න ඔය වෙනස පාවිච්චි කරලා අපිට පුළුවන් පුතේ සාපේක්ෂාර්ථතාව හොයන්න. ඒ සඳහා අපි දත්ත වගුවක් පාවිච්චි කරනවා. හරි දත්ත වගුවක් පාවිච්චි කරනවා. මම ඔයාලගේ ටියුට් එකේ දත්ත වගුව දීලා තියෙනවා. අපි එතෙන්ට එමු. දැන් මෙන්න තොගයක් කතා කළානේ. ඔය තොගේ පොඩ්ඩක් ඕකේ උටු ගාගෙන එමු. හරි. නැත්තම් ඔයා පැටලෙවිනේ. අපි ඔය ටික ලියලා හරි ඔය ටික ලියලා මේ චිත්‍රෙත් ඇඳලා ඊට පස්සේ එතනින් එහාට සාකච්ඡා කරන එක කරමු. රයිට්. එහෙනම් පටන් ගන්න දැන් කුරුටු ගන්න. පටන් ගන්න කුරුටු ගන්න. ලියන්න මේ විදිහට තෙත් හා වියලි බල්බ් උෂ්ණ ප්‍රමාණය सामान्य वायुगोलीय उष्णतामान දෙකකින් යුක්තය सामान्य वायुगोलीय उष्णतामान දෙකකින් යුක්තය इन एक उष्णतामानेक बल्बे वटा कैनवस रेडी කඩක් පොතා එහි අනෙක් කෙළවර ආශ්‍රිත ජලය සහිත වාජනයක ගිල්වා ඇත. මෙය තෙත් බල්බ උෂ්ණ ප්‍රමාණය ලෙස හැඳින්වේ. පැහැදිලි නේද? ඒක අපි හඳුන්වනවා පුතේ තෙත් බල්බ් උෂ්ණ ප්‍රමාණය කියලා. බල්බය නිරන්තරයෙන් තෙත් වෙවි තියෙන්නේ. රෙදි කෑල්ලෙන් උරා ගන්න ජලය උඩට ඇවිල්ලා බල්බය තෙත් කර තියාගෙන ඉන්නවා. නිතර තෙත් වෙවි ඉන්න නිසා අපිට කියනවා තෙත් බල්බ උෂ්ණ ප්‍රමාණය කියලා. දැන් එන්න ඔය අලුත් රූලකට එන්න. මෙහෙම ලියන්න. නැත්නම් මෙහෙම ඒ රූලෙම ලියන්නකො. ඒ නතර කරපු තැනටම ලියන්නකො. අනෙක් උෂ්ණ ප්‍රමාණය නතර කරපු තැනම ලියන්න. මම ඊට පස්සේ කියන්නම් අලුත් රූලකට එන්නවා. අනෙක් උෂ්ණ ප්‍රමාණය වියලි බල්බ උෂ්ණ ප්‍රමාණය ලෙස හැඳින්වේ. අනෙක් උෂ්ණ ප්‍රමාණය වියලි බල්බ උෂ්ණ ප්‍රමාණය ලෙස හැඳින්වේ. වියලි බල්බ උෂ්ණ ප්‍රමාණය ලෙස හැඳින්වේ.
දැන් එන්න අලුත් රූලකට. දැන් එන්න අලුත් රූලකට. අලුත් රූලකට එන්න. හරිද? ලියන්න මෙහෙම. වියලි බල්බ උෂ්ණත්වමානය මගින් වියලි බල්බ උෂ්ණත්වමානය මගින් වියලි බල්බ උෂ්ණත්වමානය මගින් පරිසර උෂ්ණත්වය දක්වයි. වියලි බල්බ උෂ්ණත්වමානය මගින් පරිසර උෂ්ණත්වය දක්වයි. පරිසර උෂ්ණත්වය දක්වයි. ඒකටම ලියන්න. තෙත් බල්බ උෂ්ණත්වමානයේ තෙත් බල්බ උෂ්ණත්වමානයේ පාඨාංකය බොහෝ විට පාඨාංකය බොහෝ විට ඊට අඩුය බොහෝ විට ඊට අඩුය. සෑම විටම කියන්න බෑ ඇත්තටම. හේතුව මම අර කියපු අවස්ථාවේදී සමාන වෙන්න පුළුවන්. බොහෝ විට අඩුය. ඊට හේතුව රෙදි කඩ මගින් උරා ගන්නා ජලය බල්බය ආසන්නයේදී වාෂ්ප වීමට අවශ්‍ය තාපය එයින් උරා ගැනීමය. පැහැදිලි නේද පුතේ? ඒ උෂ්ණත්වය අඩු වෙන්නේ කියන එක තේරෙනව නේද? හරි. රෙදි කඩ මගින් ජලය උඩට එනවා. හරි. කෑල්ලක් නේ වතුර උරා ගන්නවා. උරා ගන්න වතුර උඩට එනවා මේ. කොහොම එනවා? ඇවිල්ලා මේ බල්බය ආසන්නයේදී මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මොකද වෙන්නේ? ද්‍රව ජලය වාෂ්ප වෙනවා. ද්‍රව ජලය වාෂ්ප වෙන්න තාපය ඕන පුතේ. මේ අවස්ථාවේ පරයාසය වෙන්න නම් තාපය ඕන. මේ තාපය මේ බල්බෙන් උරා ගන්නවා. බල්බෙන් තාපය උරා ගත්තාම බල්බේ සතු තාප ශක්තිය අඩු වෙනකොට පාඨාංකය මොකද වෙන්නේ? පහළට වැටෙනවා. ඒ නිසා මෙයාට වඩා මෙයාගේ පාඨාංකය අඩු වෙනවා කියලා අපි කියනවා. අතන්දරේ පැහැදිලි නේද? හරි. දැන් ඔයාට තියෙන පොඩි වැඩක් ඉන්න ඇඳ ගන්න.
right දැනගත්ත නේද? ඊට පස්සේ තමයි අපි රූපේ යටින් ලියමු මෙහෙම. ලියන්න. සාපේක්ෂාර්ථතාව මෙනීමේදී ලියත් රූපයට යටින් සාපේක්ෂාර්ථතාව මෙනීමේදී සිදු කරනු ලබන්නේ සාපේක්ෂාර්ථතාව මෙනීමේදී සිදු කරනු ලබන්නේ වියලි බල්බ උෂ්ණත්වමානයේ හා වියලි බල්බ උෂ්ණත්වමානයේ හා තෙත් බල්බ උෂ්ණත්වමානයේ පාඨාංකගෙන ඒවා අතර වෙනස ලබා ගැනීමයි. ඒවා අතර වෙනස ලබා ගැනීමයි. පැහැදිලිද පුතේ? මුලින්ම අපි කරන්න ඕනේ මේ සාපේක්ෂතාව මනින කතන්දරයේදී හරි ඔයා මේ පැත්තෙන් වියලි බල්බ උෂ්ණත්වමාන පාඨාංකය ගන්නවා. මේ පැත්තෙන් තෙත් බල්බ උෂ්ණත්වමානයේ පාඨාංක අරගෙන අපේ උන් දෙන්නගේ මම මෙන්න පෙන්නුවා මෙතන මෙහෙම අපි උන් දෙන්නගේ මොකද කරන්නේ වෙනස අරගන්න ඕනේ. ඊට පස්සේ මම එතනින් එහාට කරන විදිය පැහැදිලි කරන්නම්. ඒ ඔක්කොටම කලින් චුට්ටක් ටියුට් එක අතට ගත්තොත් වැඩේ ලේසි. ටියුට් එක අරගෙන 7 වෙනි පිටුව පෙරලා ගමු අපි උදාහරණයකින්ම කරමු නැත්නම් උට තේරුම් ගන්න අමාරුයි. ටියුට් එක අරගෙන 7 වෙනි පිටුව පෙරලා ගන්න. දැන් අපි නිකමට මෙහෙම අගයන් ටිකක් දාලා මේ කතන්දරේ බලමු. එයා හිතන්නේ මේක පුතේ මේක 32යි කියලා හිතන්න මෙතන සෙල්සියස් 32යි. මේක හිතන්නකෝ 30යි කියලා. එහෙනම් දැන් අපි මුලින්ම කරන්න ඕනේ ওই දෙකේ වෙනස ගන්න ඕන. 32 අඩු කිරීම 30 කීයද වෙනස පුතේ? සෙල්සියස් 2යි. ඊළඟට මම ආට ඔය පෙරලා ගන්න කියපු වගුව තියෙනවනේ. ওই වගුව අපිට අවශ්‍ය වෙනවා එතනින් එහාට වැඩේ කරගන්න. ඔය වගුව කොහොමද හදලා තියෙන්නේ පුතේ? මේ විදිහට ඔක බෙදලා තියෙනවනේ තීරු වලට. මේ පැත්තට තියෙනවා කොහොමයි මෙහාටත් තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ මෙන්න මෙහාට තියෙන්නේ වියලි බල්බ උෂ්ණත්වමාන පාඨාංක. හරි මේ සිරස් අතට පල්ලෙහාට තියෙනවා කියන්නේ අපි වියලි බල්බ උෂ්ණත්වමාන පාඨාංක. සිරස් අතට මෙහාට තියෙන්නේ පුතේ අන්න අර ගන්න වෙනස. දැන් අපි කරන්න ඕනේ ඔන්නවා මාත් එක්ක කරන්න ඕන. දැන් අපි වියලි බල්බ උෂ්ණත්වමාන පාඨාංකය කීයද? 32යි නේද? එහෙනම් ඔයා දැන් හොයන්න මෙන්න මේ තීරුවේ 32 තියෙන තැන. පොතේ හොයන්න ටියුට් එකේ 32 තියෙන තැන හොයන්න. පැහැදිලිද? ඊළඟට අපේ වෙනස කීයද? 2යි නේද? එහෙනම් ඔයා මේ පැත්තෙන් 2 තියෙන තැන හොයන්න. හරි. ඊළඟට 32 කෙලින් මේ පැත්තට එන්න. 2 කෙලින් මෙහෙම එන්න. 32 කෙලින් දකුණට යන්න. 2 කෙලින් පහළට එන්න. ඔය ආපු මාර්ග දෙක එකිනෙකට ක්‍රොස් වෙනවා හතරමං අන්තියක් වගේ හම්බ වේවි. මෙන්න මෙතන අගයක් ඇති. අන්න ඒ අගේ මට මැසේජ් කරලා එවන්න දැන්. ඒ අගේ මට මැසේජ් කරලා එවන්න.
මට යාගේ මැසේජ් කරලා එවන්න. ඔව් කීයක් එනවද හැමෝම හොයලා තියෙනවා හොඳයි. ඔව්. ඔව්. කීයද තේන්නේ 86ක් කියලා එනවා. දැන් මොකද්ද ඒකකය? ඒකත් වැදගත්නේ. ඒතර සාපේක්ෂ ආර්ද්‍රතාව අපි මනින්නේ ප්‍රතිශතයක් විදිහට. මට කැතේනේ අර සමීකරණයේ අවසානයේ 100% නේ ගුණ කළේනේ. එහෙනම් පොතේ උත්තරේ එනවා අපිට 100ට 86ක් කියලා. වැඩේ අමාරු නෑ නේද? හරිම සරල කතන්දරයක් තියෙනවා. එහෙනම් අපි එතනින් එහාට නෝට් එක සම්පූර්ණ කරගමු. මෙහෙම ලියන්න. ඉන්පසු සාපේක්ෂ ආර්ද්‍රතාව වගුවක ඔය වගුවට අපි නමක් දෙමු සාපේක්ෂ ආර්ද්‍රතාව වගුව කියලා. සාපේක්ෂ ආර්ද්‍රතාව වගුවක වියලි බල්බ උෂ්ණත්වයේ ඉදිරියේ සාපේක්ෂ ආර්ද්‍රතාව වගුවක වියලි බල්බ උෂ්ණත්වයේ ඉදිරියේ උෂ්ණත්ව වෙනස වචනේ ලියා ගන්නකො ඒ කරන දෙයට නමක් දෙනවා පුතේ ප්‍රක්ෂේපණය කියලා. අයන්න අනිත් අය වියලි බල්බ උෂ්ණත්වයේ ඉදිරියේ උෂ්ණත්ව වෙනස ප්‍රක්ෂේපණය කිරීමෙන් සාපේක්ෂ ආර්ද්‍රතාව ලබා ගන්නේ. පැහැදිලි නේද? අපි පොඩි උදාහරණයක් කරමු දැන්. මම වෙන එකක් දෙන්නම්. මේ ඉලක්කම් වෙනස් කරලා තව එකක් දෙන්නම්. ලියන්න මේ විදියට උදාහරණයක් විදියට. පාසල් කාලගුණික මධ්‍යස්ථානයේ මේකක් නැතුවත් ඇති කමක් නැහැ. පාසල් කාලගුණික මධ්‍යස්ථානයේ තබා ඇත්තේ තෙත් හා වියලි බල්බ උෂ්ණ ප්‍රමාණය වියලි බල්බ උෂ්ණ ප්‍රමාණය වියලි බල්බ හා තෙත් බල්බ උෂ්ණත්ව අගයන් පිළිවෙලින් සෙල්සියස් සංශක 33 හා සෙල්සියස් සංශක 29 විය. සෙල්සියස් සංශක 29 විය. 33 හා 29. 33යි 29. 33 හා 29 විය. සාපේක්ෂ ආර්ද්‍රතාව සොයන්න. විනාඩියක් දෙන්න. ඉස්සෙල්ලා කරන්න ඕනේ ඔය ඉස්සෙල්ලා මෙහෙම ලියන්න. උෂ්ණත්ව වෙනස කියලා ලියන්න ඉස්සෙල්ලා. පිළිවෙලට කරමු. ඔයා ඉස්සෙල්ලා ලියන්න පොඩි වගන්තියක් උෂ්ණත්ව වෙනස කියලා. ලියන්න පොඩි වගන්තියක් පොතේ උෂ්ණත්ව වෙනස කියලා. ඉස්සෙල්ලා වෙනස හොයලා දාන්න. කොච්චරද කියලා. වෙනස හොයලා දාන්න. ඊළඟට ලියන්න සාපේක්ෂ ආර්ද්‍රතාව කියලා.
ඒක වගුවෙන් හොයලා දාන්න. සාපේක්ෂ ආර්ද්‍රතාව වගුවෙන් හොයලා දාන්න. right. කීයක් එනවද? ඔව් උත්තරේ වල තියෙනවා. බලන්න ආතේවේ උත්තරය 73ක් කියලා. එම ආවනම් හරි. 73ක් කියලා ආවනම් හැමෝම හරි. මම හිතන්නේ මට ඒවලක් තියෙන හැමෝම 73 ඒවලක් තියෙන්නේ. හැබැයි 100ට ලකුණක් දාන්න මම හිතනවා දාලා ඇත්තේ වාලා පොතේ. අනිවාර්යෙන් දාන්න. හරි. පැහැදිලි නේද? අමාරු නෑනේ. අර ඔන්න පුතේ තෙත්හා වේලිබල් පුෂ්ණත්මානයේ පාවිච්චි කරලා සාපේක්ෂ ආර්ද්‍රතාව හොයාගන්න විදිය. මේකේ තව පොඩි කාරණා ටිකක් අපිට කතා කරන්න තියෙනවා. එකක් තමයි මේ පාඨාංක අරගන්න කලින් අපි පොඩ්ඩක් සලකා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ආශ්‍රිත ජල බඳුනේ ජලයේ තියෙනවද කියලා බලන්න ඕන පොතේ. ජලයේ නැත්නම් ජලයේ පුරවලා ටිකක් වෙලා ඉඳලා තමයි පාඨාංකේ අරගන්න ඕන. පාඨාංක ගන්න කලින් පොඩ්ඩක් බලන්න වතුර තියෙනවද කියලා. වතුර මෙහෙන් උරාගෙන වාත් වෙලා ටික දවසක් යනකොට වතුර හිඳිලා යනවා. අපි වතුර පුරවන්න ඕන එතකොට. පැහැදිලිද? ඉතින් අපි වතුර තියනවද කියලා බලන්න ඕන. වතුර නැත්තම් මොකද කරන්න ඕන? වතුර දාලා ටිකක් වෙලා ඉන්න ඕන. මොකද මේ වතුර උරාගෙන මේ කතන්දරේ ටිකක් වෙනකල් ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි උෂ්ණත්වමාන පාඨාංක මැනගන්නේ අපි. ඒක තේරෙනා නේද? ඊළඟ විශේෂයෙන්ම ජලයේ තියෙනවා නම් ජලයේ තියෙනවා. හැබැයි රෙදි කෑල්ල ජලයේ ගිලලා නැති වෙන්න පුළුවන් සමහර වෙලට. රෙදි කෑල්ල උඩට එසවිලා තියෙන්න පුළුවන්. අපි බලන්න ඕන වතුර තියෙනවා නම් රෙදි කෑල්ල ජලයේ ගිලිලා තියෙනවා. මොකද වතුර තිබුණ පමණින් වැඩේ වෙන්නේ නැහනේ. වතුර තිබුණ පමණින් වැඩේ වෙන්නේ නැහනේ පොතේ. රෙදි කෑල්ල ජලයේ ගිල්ලම තියෙන්නත් ඕන. අපි ওই දෙක විශේෂයෙන් බලන්න ඕන. ඇදලේද රයිට් ලියන්න මේ විදිහට චුටි මාතෘකාවක් තෙත්හා වියලිබල් පුෂ්ණත්වමානයෙන් චුටි මාතෘකාවක් ලියන්න. තෙත්හා වියලිබල් පුෂ්ණත්වමානයෙන් පාඨාංක ගැනීමේදී තෙත්හා වියලිබල් පුෂ්ණත්වමානයෙන් පාඨාංක ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු සලකා බැලිය යුතු කරුණු සලකා බැලිය යුතු කරුණු සලකා බැලිය යුතු කරුණු ලියන්න පළවෙනි එක ආශ්‍රිත ජල බඳුනේ ජලය ඇද්දැයි ආශ්‍රිත ජල බඳුනේ ජලය ඇද්දැයි පරීක්ෂා කිරීම ජලය ඇද්දැයි පරීක්ෂා කිරීම ඒකටම ලිව්වත් කමක් නැහැ යටින් තරු ලකුණක් දාලා ලිව්වත් කමක් නැහැ කැමති විදියක් කරන්න ජලය නොමැතිනම් ජලය පුරවා ටික වේලාවක් තබා
එක වෙලාවක් කියන්නේ මේ තප්පර 10ක් මිනිත්තුවක් දෙකක් එහෙම නෙමෙයි. විනාඩි 10ක් 15ක් තියන්නේ. හරි. ටික වේලාවක් තබා පාඨාංක ගත යුතුය. ටික වේලාවක් තබා පාඨාංක ගත යුතුය. එදිනේ නේද? ඊළඟ දෙවෙනි එකට යන්න. දෙවෙනි එක canvas රෙදි කඩ. canvas රෙදි කඩ. canvas රෙදි කඩ. ජලයේ ගිලී ඇද්දැයි පරීක්ෂා කිරීම. canvas රෙදි කඩ. ජලයේ ගිලී ඇද්දැයි පරීක්ෂා කිරීම. ජලයේ ගිලී ඇද්දැයි පරීක්ෂා කිරීම. ජලයේ ගිලී ඇද්දැයි පරීක්ෂා කිරීම. පැහැදිලි නේද? ඊට පස්සේ ලියන්න විශේෂ සටහන් කියලා. චුටි මාතෘකාවක් වගේ ලියන්න පුතේ විශේෂ සටහන්. විශේෂ සටහන්. විශේෂ සටහන්. වැදගත් දෙයක් දෙන්න යන්නේ ඒකයි විශේෂ සටහන් කියලා මම කියුවේ. දැන් හොඳට අහගන්න. මම ඔයාලට මේක කලින් පැහැදිලි කරනකොට මෙහෙම දෙයක් දෙවුවා. බැරි වෙලාවත් මුන් දෙන්නගේ පාඨාංක වෙනසක් නැති වුණොත්. බැරි වෙලාවත් මුන් දෙන්නගේ වෙනසක් නැති වුණොත් ඒ කියන්නේ දරුවනේ එත් බල්බ පාඨාංකයක් තියෙනවා වියලි බල්බ පාඨාංකේ වෙනසක් නැහැ. වෙනසක් නැහැ මේ මට්ටමට මොන්නේ ඇවිල්ලා. මම ඔයාලට කිව්වා එහෙම වෙන්නේ මෙතනින් ජලයේ වාෂ්ප වීමක් නොවුනොත්. මෙතනින් ජලයේ වාෂ්ප නොවෙන්නේ මේ අවට පරිසරයේ ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙලා තිබුණා. ඒ ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙලා කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි. හැදෙලෙද කියන්නේ අවට පරිසරයේ ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙලා කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි. එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි නම් ජලයේ මෙතනින් වාෂ්ප වෙන්නේ පාඨාංකයේ පල්ලෙහාට එන්නේ පාඨාංක දෙක සමානයි. එහෙනම් අනිත් පැත්තට අපිට කියන්න පුළුවන් පාඨාංක දෙක සමානයි නම් මේ උපකරණයේ තියලා තියෙන පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි. උපකරණයේ දෝෂ නැත්නම් මේ පාඨාංක දෙක සමාන වෙන්න පුළුවන්. මේකේ වතුර තිබුණ නැතත් අපිට තියාගන්න. මේකේ වතුර තිබුණ නැති වුණොත් මේකත් වැඩ කරන්නේ වියලි බල්බ උෂ්ණත්වමානයක් තිබුණා. වෙනසක් නැහැ මේක වතුර නැති වුණොත් මේ වගේම තමයි. මේක රෙදි කැල්ලකට ගහුවා කියලා අදාළ කාර්ය වෙන්නේ නැහැ. ඒතකොට කොහොමද පාඨාංක දෙක සමාන අපි හිතමු එහෙම කතන්දර නෑ පුතේ. වතුරක් තියෙනවා රෙදි කැල්ලක් ජලයේ ගිරිලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙලා පුතේ හොඳට තේරුම් ගන්න. එහෙම වෙලා මුන් දෙන්නගේ වෙනසක් නැත්නම් මේ උපකරණයේ තියලා තියෙන පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි. එහෙම නැත්නම් ඒ පරිසරයේ ජල වාෂ්ප වලින් සංතෘප්තයි. ජල වාෂ්ප වලින් සංතෘප්තයි. පැහැදිලිද? හරි. එතකොට 100%ට වඩා සාපේක්ෂ ආර්ද්‍රතාව ටිකක් අඩු වුණොත් මේ පාඨාංකයේ පුතේ ටිකක් පල්ලෙහාට එනවා. ඒ කියන්නේ ටිකක් මෙතනින් ජලයේ වාෂ්ප වුණා. 100%ට වඩා තව අඩු වෙනවා නම් මේ පාඨාංකය මොකද වෙන්නේ? තව පල්ලෙහාට එනවා. ඒ කියන්නේ මෙතනින් වැඩිපුර ජලය වාෂ්ප වෙනවා. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මෙන්න මේ දෙන්න අතර වෙනස වැඩි වෙනවා නම් හොඳට තේරුම් ගන්න. මේ දෙන්න අතර වෙනස වැඩි වෙනවා නම් මෙතනින් වැඩිපුර ජලය වාෂ්ප වෙනවා කියන එකනේ. නේද? ඒ වෙන්නේ පාඨාංක අතර වෙනස වැඩි වෙනවා කියන්නේ මෙතනින් වැඩිපුර ජලය වාෂ්ප වෙනවා. ඒත් මෙතනින් වැඩිපුර ජලය වාෂ්ප වෙන්නේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වෙනවා. එහෙනම් ඔන්න ඔළුවට දාගන්න ඕන කාරණය පාඨාංක අතර වෙනස වැඩි නම් අවට පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වෙනවා. පාඨාංක අතර වෙනස අඩු වෙනවා කියන්නේ අවට පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි. පාඨාංක අතර වෙනස බිඳුවයි නම් සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි. එහෙම නැත්නම් පරිසරය
ජල වාෂ්ප වලින් සංතෘප්තයි. කතන්දරේ පැහැදිලි නේද? ලියන්න පළවෙනි තරු ලකුණ හෝ අංක 1. තෙත් බල්බ් වියලි බල්බ හා තෙත් බල්බ උෂ්ණත්වමාන පාඨාංක අතර වෙනස වැඩි වන විට සාපේක්ෂ ආර්ද්‍රතාව අඩුවේ. ඊළඟට දෙවෙනි අරු ලකුණ හෝ දෙවෙනි අංක දෙක වියලි බල්බ හා තෙත් බල්බ උෂ්ණත්වමාන පාඨාංක අතර වෙනස අඩු වන විට සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වේ. ඒකටම ලියන්න. අපි තව එකකට යන්නේ නැතුව ඒකෙම ඉවර කරමු. ඒකටම ලියන්න. වෙනස බිඳුව නම් සාපේක්ෂ ආර්ද්‍රතාව 100%කි. එනම් ජල වාෂ්ප වලින් සංතෘප්තය. right පැහැදිලි නේද? ඉතාමත් වැදගත් දෙයක් ඔය කිව්වේ. දැන් සාමාන්‍යයෙන් ප්‍රශ්න අහන රටාව වෙනස් කරලා තියෙනවා පොතේ. ඉතන නම් ගොඩක් දුරට සාපේක්ෂ ආර්ද්‍රතාව වගේ කොටසක් දීලා ඔයාලට පාඨාංක දීලා යන්න කියලා තමයි කිව්වේ. දැන් ගොඩක් දුරට එහෙම නොදී ඔන්න ඔය තර්කය මත හරි ඔය කියපු කාරණා මත උත්තර අපෙන් බලාපොරොත්තු වෙනවා. අපිට හැකියාව තියෙන්න ඕන ඒ උත්තර තෝරගන්න. මම ඒ නිසායි ඔක දුන්නේ ඔයාලට. right පෙරලා ගන්න ටියුට් එකේ 27 වෙනි පිටුව පෙරලා ගන්න. 27 වෙනි පිටුවේ 12 වෙනි ප්‍රශ්නය නිවැරදි කිරීමක් කරගන්න තියෙනවා අපිට. 12 වෙනි ප්‍රශ්නය. එතන උපරිම උෂ්ණත්වය කියලා තියෙන තැන හදාගන්න පුතේ. වියලි බල්බ උෂ්ණත්වය කියලා. උපරිම උෂ්ණත්වය කියලා තියෙන තැන හදාගන්න. වියලි බල්බ උෂ්ණත්වය කියලා. අවම උෂ්ණත්වය කියලා තියෙන තැන හදාගන්න. තෙත් බල්බ උෂ්ණත්වය කියලා. දැන් ඔයා ප්‍රශ්නයට උත්තරේ හොයලා මට එවන්න. ඒ වෙනස කරගෙන ඔයා මට ප්‍රශ්නෙට උත්තරේ වන්න.
හැමෝම උත්තරයක් එවන්න. මම හිතන්නේ ළමයි 12 දෙනෙක් ඉන්නවා පන්තියේ. 12 දෙනාම උත්තරයක් එවන්න මට එක්කෙනෙක් එව්වා. පිටුව කීයද පුතේ? පිටුව 27 වෙනි පිටුව. බලමුද අපි? තව ඉන්නවද උත්තරේ ඔප නැති අය? තව තත්පර 10ක් දෙන්න. බලමු. අපෙන් අහනවා වැඩිම සාපේක්ෂ ආර්ද්‍රතාවක් තියෙන්නේ කොයි ස්ථානයේද? දැන් වාට ස්ථාන 4ක වියලි බල්බ තෙත් බල්බ පාඨාංක ටික දීලා තියෙනවා. ස්ථාන 4ක. එහෙනම් අපි කරන්න ඕනේ දරුවනේ ඔය එක එක ස්ථානයේ ඒ පාඨාංක දෙක අතර වෙනස හොයාගන්න ඕනේ. දැන් බලන්න A වල වෙනස කීයද? 3යි. B වල වෙනස 2.5යි. C වල 1යි. D වල 4.5යි. D වල 4.5යි. E වල 2.5යි. නේද? E වල 2.5යි නේද? එතකොට මම දුන්න විශේෂ සටහනේ විශේෂ සටහනට අනුව සහ මම දුන්න පැහැදිලි කිරීමට අනුව ඒ වෙනස අඩුම තැන තමයි සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩිම වෙන්නේ. වෙනස බිඳුවයි නම් සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි. එහෙනම් වෙනස අඩුම තැන තමයි සාපේක්ෂ ආර්ද්‍රතාව උපරිම. එහෙනම් වෙනස අඩුම C වල එකක වෙනසක් තියෙන්නේ. එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාව C. දැන් කවුරු හරි C වල තමයි වැඩි. කවුරු හරි ඔකට මේ වගුව පාවිච්චි කරලා උත්තර හොයන්න ගියා නම් ඒක වැරදි. මොකද ඔයාට මේ ප්‍රශ්නේ කොහෙවත් වගු දීලා නැහැ. ඔයාට වගු අරන් යන්න බෑ විභාගෙදී. දුන්නොත් පාවිච්චි කරන්න වැරෙන්න. ඔයාට වගුව පාවිච්චි කිරීමේ හැකියාවක් මෙතන වගුව දීලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නෙට වගුව පාවිච්චි කරන්න අපිට කොහෙත්ම බෑ. කවුරු හරි වගුවක් උදාගන්න. ටියුට් එකේ තියෙන වගුව දිහා බලලා මේකේ එකින් එකට මේ සාපේක්ෂ ආර්ද්‍රතාව හොයලා ඒ අනුව එයා උත්තරයක් හොයන්න ගියා නම් ඒක වැරදි. සාපේක්ෂ ආර්ද්‍රතාව වගුව ඔයාට දීලා නැහැ. ඒ නිසා ගන්නේ අර තියරි එකෙන් වෙනස අඩුම තැන තමයි සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩිම වෙන්නේ. පැහැදිලි නේද? හොඳයි. අපි නැවත පාඩමට එමු. ලියන්න මාතෘකාව භෝග වගාව කෙරෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ බලපෑම. භෝග වගාව කෙරෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ බලපෑම. ඒතර ඔය උත්තරේ D කියලා එක්ක අය ඔයාලා අනිත් පැත්තට අරන් තියෙනවා. දැන් D වල තමයි වෙනස වැඩිම. 4ක වෙනසක් කොහෙද තියෙන D වල. ඒතර සාපේක්ෂ ආර්ද්‍රතාව අඩුම D වල. වෙනස වැඩි කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු. D වල තමයි සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු. මාතෘකාව ලියන්න පුතේ බෝඩ් එකේ තියෙනවා මෙන්න. භෝග වගාව කෙරෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ බලපෑම. right. යටින් ලියමු මෙහෙම. භෝග වගාව කෙරෙහි යටින් ලියන්න පුතේ භෝග වගාව කෙරෙහි
ඔබ වගාව කෙරෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවය හිතකර ලෙස මෙන්ම අහිතකර ලෙසද බලපෑම් ඇති කරයි. හිතකර ලෙස මෙන්ම අහිතකර ලෙසද බලපෑම් ඇති කරයි. හිතකර ලෙස මෙන්ම අහිතකර ලෙසද බලපෑම් ඇති කරයි. ගන්න චුටි මාතෘකාවක් විදියට හිතකර බලපෑම් අපි බලමු මොනවද හිතකර බලපෑම් කියලා. අපි එකින් එක කතා කරමු පුතේ ලේසි. ලියන්න ඔයා පළවෙනි හිතකර බලපෑම උත්වේදනය ලියන්න. උත්වේදනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට දායක වේ. දැන් අපි බැලුවොත් පුතේ උත්වේදනය සහ සාපේක්ෂාර්ධතාවය අතර සම්බන්ධය බලා ගන්න. උත්වේදනය කියන්නේ ශාක වලින් ජලය පිට වෙන එක. සාපේක්ෂාර්ධතාව කියන්නේ පුතේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. දැන් මේක හරියට දැන් මේ අපි බඩ පිරෙන්න කාලා ඉන්න වෙලාවක අපි ආයේ එහෙම මෙයා පෙරේතකම කෙනෙක් අමතක කරන්නකො. එහෙම ඔයා පෙරේත නෑ, එහෙම කෑමට ලොල් වෙච්ච කෙනෙක් නෙමෙයි. හරි? ඒකට ආයේ අපිට එහෙම කන්න බෑනේ. කන්නේ නෑ අපි. ඒ අපි දැන් බඩ පුරවගෙන ඉන්නේ, ආයේ කෑමට අපිට ආසාවක් නෑ දැන්. කන්න ඕනේ නෑ. ඒ වගේ පොතේ වායුගෝලයේ ජල වාෂ්ප ගොඩක් තියෙනවා නම් ආයේ වායුගෝලයේ ජල වාෂ්ප බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් වායුගෝලයේ ජල වාෂ්ප වැඩි වෙනකොට අවදුරටත් වායුගෝලයේ ජල වාෂ්ප එකතු වීම අපි කියනවා පුතේ අඩු වෙනවා. එහෙනම් සාපේක්ෂාර්ධතාව වැඩි වෙනකොට උත්වේදනය මොනවා වේද? උත්වේදනය අඩු වෙනවා. දැන් මේ පැත්තට අපි දැම්මොත් මම හිතෙන් ලියන්නම් සාපේක්ෂාර්ධතාව. මේ පැත්තට අපි ගත්තොත් උත්වේදනශීලතාව. උත්වේදනශීලතාව ගත්තොත් වෙන්නේ සාපේක්ෂාර්ධතාව වැඩි වෙනකොට උත්වේදනශීලතාව පුතේ අඩු වෙනවා. පැහැදිලිද? ඒ විදිහට තමයි වෙනස් වෙනවා කියලා අපි කියන්නේ. යටින් චූටි විස්තරයක් ලියලා අපි ප්‍රස්ථානය යන්න ගමු. ලියන්න මේ විදිහට සාපේක්ෂාර්ධතාව වැඩි වන විට සාපේක්ෂාර්ධතාව වැඩි වන විට උත්වේදන ශීඝ්‍රතාව අඩු වේ. උත්වේදන ශීඝ්‍රතාව අඩු වේ. එන්න ගන්න. අස්කාරයෙන් ගන්න.
ඔන්න පළවෙනි එක එතකොට උත්සේදන ක්‍රියාවලිය පුතේ නැත්තම් උත්සේදන ශීඝ්‍රතාවට බලපානවා. එතන අපි කියන්නේ උත්සේදනයේ ප්‍රශස්තව තියාගන්න එහෙනම් කවුද වැදගත් වෙන්නේ? සාපේක්ෂාත්මතාව වැදගත්. ඒ කියන්නේ සාපේක්ෂාත්මතාව ඕනට වඩා වැඩි වෙලත් බෑ. ඕනට වඩා අඩු වෙලත් බෑ. ඕනවට වඩා වැඩි වුණොත් උත්සේදනය අඩු වෙනවා. උත්සේදනය අඩු වෙන එකක් හොඳ නෑ ශාකේ. ශාකේට උත්සේදනය අඩු වෙන එක හොඳ නෑ. ඒ වගේම සාපේක්ෂතාව ගොඩාක් අඩු වෙලා උත්සේදනය ගොඩක් වැඩි වුණොත් ඒත් හොඳ නෑ අපිට. මේක ප්‍රශස්තකයක තියාගන්න. අඩු වෙලත් බෑ වැඩි වෙලත්. එන්න නේද කතන්දරේ? right. ඊළඟට දෙවෙනි වැදගත්කම නැත්නම් දෙවෙනි බලපෑම ලියන්න. අපි කතා කළේ පළවෙනි එක. දෙවෙනි එක ලියන්න. ඉහළ සාපේක්ෂාර්ධතාව දඬු කැබලි මුල් ඇද්දවීම ඉහළ සාපේක්ෂාර්ධතාව දඬු කැබලි මුල් ඇද්දවීම පහසු කරයි. දඬු කැබලි මුල් ඇද්දවීම පහසු කරයි. මේ සමහර දේවල් පුතේ අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා. උදාහරණයක් විදිහට අපි කලින් කතා කරපු එක ආය අපිට ශාක කායික විද්‍යාවේ තියෙනවා. ඊට වඩා ටිකක් විස්තර සහිතව කතා කරමු. දැන් මේ කියපු එක අපිට ශාක ප්‍රචාරණය කියන පාඩමේ දඬු කැබලි මගින් ශාක ප්‍රචාරණය වෙනම කතා කරන්න තියෙනවා. හරි. ඔයාලා දන්නවා අපිට සමහර ශාක කැල කරගන්න පුළුවන් අතු කැලි හිටවලනේ. රෝස වගේ අපි අතු හිටවනවානේ. වදවල අතු හිටවනවා. මඤ්ඤොක්කවල දඬු කැලි හිටවනවානේ. ඒවත් අතු තමයි. මේ දඬු කැබලි වලින් මේ මුල් අද්දව ගන්න එතකොට පහසු වෙනවා කියනවා සාපේක්ෂාර්ධතාව වැඩි වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි සාපේක්ෂාර්ධතාව වැඩි වෙනකොට පුතේ දඬු කැබැල්ල වියලෙන්නේ නැහැ. අපිට වේලෙන්නේ නැතුව දඬු කැබැල්ල රැක ගන්න පුළුවන්. ඒක වැදගත් වෙනවා දඬු කැබැල්ල මුල් අද්දව ගැනීම පහසු කර ගන්න. පැහැදිලි නේද? ඊළඟ තුන්වෙනි එක ලියමු අපි. තුන්වෙනි එක පරාගණයට වැදගත් වේ. කොහොමද පරාගණයට වැදගත් වෙන්නේ? මොකද අපිට මේක ඉස්සරහට කතා කරන්න හම්බ වෙන්නේ නැති නිසා අපි මෙතනම මේක කතා කරලා ඉවරයක් කරගන්න ඕන. මෙහෙමයි පුතේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි කියන්නේ වායුගෝලයේ තෙත් ස්වභාවයක් තියෙනනේ. ඒත් වායුගෝලයේ තෙත් ස්වභාවයක් තියෙනකොට පරාග වියලීම අපිට වළක්වා ගන්න පුළුවන්. ඔන්න එක වැදගත් තමක්. හරි සාපේක්ෂාර්ධතාව වැඩි වෙනකොට වායුගෝලයේ තෙත් ගතියක් තියෙන්නේ. ජල වාෂ්ප වැඩිනේ. ඒත් පරාග වියලීමෙන් ආරක්ෂා වෙනවා. ඒ වගේම අපි මෙතනදී තව දෙයක් කියනවා. පරාගණය කියන්නේ මොකක්ද කියලා ඔයාට මතක ඇති කියලා මම හිතනවා. නමුත් මම කියන්නම් සරලව මොකද පරාගණය ගැන වෙනම කතා කරන්න තියෙන නිසා. ඒ පරාගයක් ගිහිල්ලා කලංකය මත තැම්පත් වීමනේ පරාගණය කියන්නේ. සරලව හැබැයි එතනින් එහාට තව දීර්ඝ කතන්දරයක් තියෙනවා. ඔය පරාගය ගිහිල්ලා තැම්පත් වන අවස්ථාවේ කලංකය සූදානම් වෙලා ඉන්න ඕන පුතේ පරාගයක් පිළිගන්න. එහෙනම් අපි කියනවා කලංකය සූදානම් පිට ඉන්න ඕන පරාග පිළිගන්න. එහෙම සූදානම් පිට ඉන්නවා නම් විතරයි පරාගණයක් වෙන්නේ. නැත්තම් ඔහෙ තැම්පත් වුණා ඔච්චර තමයි. එතනින් එහාට මුකුත් වෙන්නේ නැහැ. අන්නේ පරාග පිළිගන්න කලංක සූදානම්ව ඉන්න කාලෙට අපි නමක් දෙනවා පුතේ ග්‍රාහීය කාලය කියලා. මොකක් කියලාද කියන්නේ? ග්‍රාහීය කාලය. දැනට එහෙම චුට්ටක් ඔලුවට දාගන්න උත්සාහ කරා.
පරාගයක් ගිහිල්ලා කලංකය මත තැන්පත් වීම පරාගණය. හැබැයි ඇත්තටම පරාගණයක් වෙන්න නම් තව දේවල් ගොඩක් උතන තියෙන්න ඕන. ඒ එකක් තමයි කලංකය පරාග පිළිගන්න සූදානම්ව ඉන්න ඕන. කලංකය පරාග පිළිගන්න සූදානම්ව ඉන්න මේ කාලය, ඒ අවධිය අපි කියනවා පොතේ ග්‍රාහීය කාලය නැත්නම් ග්‍රාහීය අවධිය. ඒකට සාපේක්ෂාර්ධතාව වැඩි වෙනකොට මෙන්න මේ කියන ග්‍රාහීය කාලය වැඩි වෙනවා කියලා කියනවා. හරි? සාපේක්ෂාර්ධතාව වැඩි වෙනකොට මොකද වෙනවා කියන්නේ ওই ග්‍රාහීය කාලය වැඩි වෙනවා. ඒකට පරාගණයට දෙන හැකියාව වැඩි. පැහැදිලි නේද? right. අපි නම් ලියාගමු මේ විදිහට. පැහැදිලි කිරීමක් විදිහට ලියන්න. සාපේක්ෂාර්ධතාව වැඩි වන විට සාපේක්ෂාර්ධතාව වැඩි වන විට සාපේක්ෂාර්ධතාව වැඩි වන විට පරාග වියලීමෙන් ආරක්ෂා වේ. පරාග වියලීමෙන් ආරක්ෂා වේ. පරාග වියලීමෙන් ආරක්ෂා වේ. පරාග වියලීමෙන් ආරක්ෂා වේ. එමෙන්ම 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 කලංකේ ග්‍රාහීය කාලය කලංකේ ග්‍රාහීය කාලය එමෙන්ම කලංකේ ග්‍රාහීය කාලය එමෙන්ම කලංකේ ග්‍රාහීය කාලය වැඩි වේ. කලංකේ ග්‍රාහීය කාලය වැඩි වේ. කලංකේ ග්‍රාහීය කාලය වැඩි වේ. පැහැදිලි නේද? ඔන්න එක මතක තියාගන්න. ග්‍රාහීය කාලය කියන එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. අපි ඉස්සරහට ඒක ගැන නැවත කතා කරන්න පුළුවන්. ශාක ප්‍රචාරණයේ පාඩම. ඊළඟට පුතේ මම හිතන්නේ 4 වෙනි බලපෑම වැදගත්කම ලියන්න මේ විදිහට. හිතකර බලපෑම් කියන්නේ අතන වැදගත්කම් තමයි. හිතකර බලපෑම් කියපුවම වැදගත්කම් වගේ තමයි. ලියන්න. ඇන්තූරියම් ඕකිඩ් වැනි ඇන්තූරියම් ඕකිඩ් වැනි ඇන්තූරියම් ඕකිඩ් වැනි ඇන්තූරියම් ඕකිඩ් වැනි ශාකවල මල්වල ගුණාත්මක භාවය මල්වල ගුණාත්මක භාවය මල්වල ගුණාත්මක භාවය මල්වල ගුණාත්මක භාවය සාපේක්ෂාර්ධතාව වැඩි වන විට වැඩි වේ. සාපේක්ෂාර්ධතාව වැඩි වන විට වැඩි වේ. සාපේක්ෂාර්ධතාව වැඩි වන විට වැඩි වේ. පැහැදිලිද? ඔන්න 4 වෙනි එක ඒක මතක තියාගන්න. එතකොට එතනින් එහාට විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඇන්තූරියම් ඕකිඩ් වගේ අපි මල් පිපෙන ශාක වගා කරනකොට පොතේ වැඩි සාපේක්ෂාර්ධතාවක් ලබා දෙන එක වැදගත්. එතකොට මල්වල ගුණාත්මක භාවයේ ඒ මල්වල ක්වොලිටි එක අපි කියනවා වැඩි වීමක් වෙනවා කියලා. පැහැදිලි නේද? ඔය ටික තමයි හිතකර බලපෑම් යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට ගන්න මාතෘකාවක් චූටි මාතෘකාවක් අහිතකර බලපෑම්. අහිතකර බලපෑම්. අහිතකර බලපෑම්.
ඒ කරුණ නැවත කියන්න කියන ඕන අහගන්න. ඇන්තෝරියම් ඕකිඩ් වැනි ශාකවල මල්වල ගුණාත්මක භාවය මතක නෑ දැන් ඔන්න මම ආයේ කියනවා. ඒක හත් දන්නේ අර කලින් කියපු විදිහම දන්නේ. මල්වල ගුණාත්මක භාවය කෙරෙහි එහෙමද කිව්වේ? මල්වල ගුණාත්මක භාවය කෙරෙහි ඉහළ සාපේක්ෂාර්ථතාව වැදගත් වේ. දන්නේ නෑ කලින් කියපු විදිහම දන්නේ. ඉහළ සාපේක්ෂාර්ථතාව වැදගත් වේ. එක්ලුවක් නෑනේ දැන්නේ. රයිට් ගන්න මාතෘකාව අහිතකර බලපෑම. අහිතකර බලපෑම. දැන් ගොඩක් දුරට සාපේක්ෂාර්ථතාව වැඩිවීම නිසා අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. අඩුවීම නිසා ඇති වෙන්න පුළුවන් අහිතකර බලපෑම්. ඇත්තට මම ඔයාලට කිව්වා පොතේ. ඒක අපි වෙනම කතා කරමු අවසානයේ වගේ. සාපේක්ෂාර්ථතාව ගොඩක් අඩු වුණොත් උත්සේදක ශීලතාව වැඩි වෙලා ශාක මැලෙන්න පුළුවන්. අපි ඒක පස්සේ කතා කරමු. සාපේක්ෂාර්ථතාව වැඩිවීම කියන එක අහිතකර බලපෑම් කීපයකට හේතු වෙනවා. එකක් තමයි පුතේ මේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණාම රෝග පරිබෝධ පැතිරීම අපි කියනවා වැඩි වෙනවා. විශේෂයෙන් දිලීර රෝග ව්‍යාප්තිය වගේ දේවල් වැඩි වෙනවා කියලා අපි කියනවා. අමතරව කුමි පරිබෝධ පැතිරීමත් වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සුදු මැස්සාගේ හානිය, දුඹුරු පැලකීඩේ හානිය මේ වගේ දේවල් අපි කියනවා සාපේක්ෂාර්ථතාව වැඩි වෙනකොට වැඩි වෙනවා. අපි කලින් කතා කළා සාපේක්ෂාර්ථතාවයේ පරාගණයට වැදගත් වෙනවා හිතකර විදියට බලපානවා. හැබැයි මෙතන දැන් අනිත් පැත්තට ආයේ කියනවා අහිතකර විදියටත් බලපානවා. කොහොමද අහිතකර විදියට බලපාන්නේ? සාපේක්ෂාර්ථතාව වැඩි වෙනකොට පුතේ මං කිව්වා පරාග තෙත් වෙනවා. පරාග වියලීමෙන් ආරක්ෂා වෙනවා කියලා එතන කිව්වා. ඒතර මෙතනදී කියනවා පරාග තෙත් වීම නිසා පරාගවල බර වැඩි වෙනවා. පරාගවල බර වැඩි වුණාම පුතේ සුළඟ මගින් පරාගණයට ඒක අහිතකර විදියට බලපානවා. ඒ කියන්නේ පරාග සමහර ශාකවල පරාග සුළඟින් ගිහිල්ලා තමයි පරාගණය වෙන්නේ. සුළඟින් යන්න බෑ දැන් පරාගවල බර වැඩි තෙත් වෙලා. එහෙනම් අන්න සුළඟින් පරාගණය වෙන භෝගවලට මේක එච්චර හිතකර කාරණයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? ඊළඟට සාපේක්ෂාර්ථතාව අඩු වැඩි වුණොත් උතේ උත්සේජනය ගොඩක් අඩු වෙනවා. මේක මම වාට මිට කලින් කිව්වා මම හිතන්නේ. ඒතර උත්සේජනය ගොඩක් අඩු වුණොත් ශාකයේ දිගේ පහළ ඉඳලා උඩට වතුර ගලන එක නතර වෙනවා. අඩු වෙනවා. දුර්වල වෙනවා. ඒතර පහළින් උඩට ජලය ගලන එක දුර්වල වුණොත් අපි කියන පුතේ මුල් වලින් ජලය උරා ගැනීමත් අඩාල වෙනවා. මුල් වලින් ජලය උරා ගැනීම අඩාල වෙනවා කියන්නේ මම වාට කියලා දුන්නා. පෝෂක ගුණතා ඇති වෙන්න එක හේතුවක් වෙනවා. ආයෙක විස්තර කරන්න ඕනේ නැහැනේ මතක ඇතිනේ නේද ඒ කතන්දර. දැන් මේ කොහොම ආයෙ විස්තර කරන්න බෑ. ඔයාලා දැන් මේවා කියවලා පාඩම් කරලා ඇති කියලා මම හිතනවා. හරිද? right. ලියා ගන්න එහෙනම් අහිතකර බලපෑම් ටිකක්. 1 ඉහළ සාපේක්ෂාර්ථතාව රෝග ආසාදන වැඩි කරයි. රෝග ආසාදන වැඩි කරයි. උදාහරණ කියලා ලියන්න. ඒ බිබිලි රෝගය. එකක් තියෙනවා. තේ වල හැදෙන්නේ තේ බිබිලි රෝගය. බ්ලිස්ටර් බ්ලයිට් කියලා අපි කියන ඉංග්‍රීසියෙන්. බ්ලිස්ටර් බ්ලයිට්. ඒක ලියන්න ඕනේ මම නිකන් කිව්වා. ඕන්න ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ගොඩක් දුරට පත්‍රවල ගැට වගේ ඇති. බිබිලි වගේ එකයි කියන්නේ. තේ බිබිලි රෝගය. දෙවෙනි එක ලියන්න. දෙවෙනි එක ඉහළ සාපේක්ෂාර්ථතාව දුමුරු පැල කීඩෑවන්
දුඹුරු පැල කීඩෑවන් දුඹුරු පැල කීඩෑවන් සුදු මැස්සන් වැනි කෘමි පලිබෝධ ව්‍යාප්ත කරයි. ඊළඟට පුතේ තුන්වෙනි එක නේද? තුන්වෙනි එක ලියමු අපි. ඉහළ සාපේක්ෂාර්ධතාව සුළඟින් පරාගණය වන භෝගවල පරාගණයට බාධා ඇති කරයි. ඊළඟට අංක 4 ලියන්න. අංක 4 ඉහළ සාපේක්ෂාර්ථතාව උත්වේදන ශීඝ්‍රතාව අඩු කිරීම නිසා ශාකවලට खनिज पोषक अवशोषणය අඩාල වේ. ශාකවලට खनिज पोषक अवशोषණය අඩාල වේ. පැහැදිලිද? ඊළඟට පස්වෙනි එක ලියන්න. මේකත් ඉහළ සාපේක්ෂාර්ධතාවටම තමයි මම දුන්නේ නෑ. නමුත් ලියා ගන්න. මම පැහැදිලි කළේ නෑ. අපි ලියා ගමු. ඉහළ සාපේක්ෂාර්ධතාව බීජ ගබඩා කිරීම අපහසු කරයි. ඉහළ සාපේක්ෂාර්ධතාව බීජ ගබඩා කිරීම අපහසු කරයි. ඉහළ සාපේක්ෂාර්ධතාව බීජ ගබඩා කිරීම අපහසු කරයි. හරිද? ඒ ගැන අපි කතා කරමු පුතේ. ආපහු ශාක ප්‍රචාරණය යටතේ අපිට දීර්ඝ වශයෙන් කතා කරන්න තියෙනවා බීජ සම්බන්ධව. බීජ ගබඩා කරලා තියෙන පරිසර තත්ත්වයේ තෙතමනේ වැඩි වුණොත් විශේෂයෙන් බීජ වලට පුස් හැදෙන්න පුළුවන්. සමහර විට ගබඩාව තුලදීම බීජ පැලවෙන්න හැකියාවකුත් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. දැනට ඔයා මතක තියාගන්න ඉහළ සාපේක්ෂාර්ධතා යටතේ අපිට බීජ ගබඩා කරලා තියාගන්න අපහසුයි කියලා. පැහැදිලි නේද? හරි. අවසානයේට ලියන්න. සාපේක්ෂාර්ධතාව අඩුවන විට සාපේක්ෂාර්ධතාව අඩුවන විට වේදන ශීඝ්‍රතාව වැඩිවීම නිසා භෝග මැලවීමට ලක් වේ.
භෝග මැලවීමට ලක් වේ. භෝග මැලවීමට ලක් වේ. හොඳයි. ඒ ටික තමයි අපිට අහිතකර බලපෑම් විදිහට කතා කරන්න තියෙන්නේ. එතනින් සාපේක්ෂාර්ථතාව සම්බන්ධ කොටස සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊට පස්සේ අපිට වාෂ්පීකරණය ගැන කතා කරන්න තියෙන්නේ. නමුත් අද මම ඒක පටන් නොගෙන ඉන්නම්. අපි බ්‍රහස්පතින්දා ක්ලාස් එකේ උදේම තියෙන ක්ලාස් එකේ වාෂ්පීකරණය සම්බන්ධව ඒ විස්තර ටික කතා කරමු. විශේෂයෙන් ඒ අර්ථයේ වාෂ්පීකරණ තැටිය සම්බන්ධව අපිට කතා කරන්න තියෙනවා. වාෂ්පීකරණ තැටිය කියන්නේ මොකක්ද? ඒ කාරණා ටික කොහොමද ඒක පාවිච්චි කරලා වාෂ්පීකරණය මැනගන්නේ? ඒ කාරණා ටික එතකොට බ්‍රහස්පතින්දා ක්ලාස් එකේ සාකච්ඡා කරමු. ඒක ඉවර කරන්න පුළුවන්. ඒක ඉවර කරලා අපි ඊළඟට මම ඔයාලට කිව්වා අපි කෘෂි කාලගුණික මධ්‍යස්ථානයෙන් ගැන මාතෘකාව පටන් ගමුනේ. මේකත් එක්ක එකට යනවනේ ඒක. ඒ නිසා කෘෂි කාලගුණික මධ්‍යස්ථානයේ පටන් අරගෙන ඊට පස්සේ ජල චක්‍රය ඉස්සරහට මේ විදිහට කතා කරගෙන යමු. හොඳයි. එහෙනම් අදට අපි ඇති ඔය ඉතින් අපිට කරමු. බ්‍රහස්පතින්දා කියන්නේ හෙට නෙමෙයි අනිද්දානේ. අනිද්දා උදේ නැවත පන්තිය සම්බන්ධ වෙලා අර ඉතුරු ටික සාකච්ඡා කරගමු. හරි නේද? හරි. එහෙනම් අදට පන්තිය නතර කරනවා. ආයුබෝවන්.